නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් සමයේ අකුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි පිළිවෙලින් පවත්වාගෙන එනු ලබන අභිධර්ම දේශනාවට අදාළව අද දවසේ අපි මේ සූදානම චෛතසික ධර්මයන් 52 විග්‍රහ කරගෙන ඒ චෛතසිකයන් යෙදෙන්නේ අහවල් සිත් සමග කියන විග්‍රහයටත් සාවධාන වෙලා අද තිබෙන්නේ ඒ සිතක පහළවන චෛතසික සියල්ලක් අපි ගණනය කරන්න. ඒ කියන්නේ අපි සිතත් සිතිවිලි කියන දේවල් සොයාගෙන යනකොට සිතක් තනියම උපදින්නේ නැහැ. සිත සමග සිතිවිලි බොහෝමයක් එකතු වෙලා තමයි උපදින්නේ. සෑම සිතකම පොදුවේ ගත්තහම ආවේනික සිතිවිලි සමුදායක් තිබෙනවා. ඇතම් සිත්වලට විශේෂිත වූ සිතිවිලි උපදිනවා. ඒ නිසා යම්කිසි යෝගාවචරයෙක් තමන්ගේ සිතේ ලෝභ සිතක්, තමන්ට ද්වේෂ සිතක්, මෝහ සිතක්, අහේතුක සිතක්, කාම සෝබන සිතක්, ධ්‍යාන සිතක්, මාර්ගඵල සිතක් යම් අවස්ථාවන්හිදී උපදිනවා නම් ඒ සිත හඳුනා ගන්නවා වගේම සිතත් එක්ක පහළවන සිතිවිලි මොනවද? සිතත් එක්ක පහළවන සිතිවිලි සියල්ල කොහොමද අපි ඉගෙන ගන්නේ, තේරුම් කරගන්නේ කියන එක තමයි අද අපි පුරුදු පුහුණු වෙන්න යන්නේ. මම මේ මාතෘකා කරගත්තේ නම් ධම්මසංගණී ප්‍රකරණේන මාතෘකාවක්. යම් වෙලාවක අකුසල් සිතක් වශයෙන් සෝමනස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සිතක් උපදිනවා. ඒ රූපාරම්මන, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඕනෑම අරමුණක් නිසා. එහෙමනම් මේ රූපාදී යම්කිසි ආරම්මණයක් හේතු කරගෙන සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත හෝ විප්‍රයුක්ත හෝ උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත හෝ විප්‍රයුක්ත හෝ ඒවා අසංකාරික සසංකාරික වශයෙන් හරි අපේ సంతානවල උපදිනවා නම් ඒ ලෝභ සිතත් එක්ක උපදින සිතිවිලි මොනවාද කියලා අපි දැන් සොයා බලන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ධම්මසංගණී ප්‍රකරණ පෙළ දේශනාවේදී අර වැඩිපුරම සිතිවිලි පහළවන්නේ කුසල් සිත් වල නිසා, කුසල් සිත් සමග නිසා සාමාන්‍ය කුසල් සිතක උපදින සිතිවිලි සියල්ල වෙන් කරගත්තහම 50කට අධික නිසා පරෝපන්නාසක ධර්ම කියලා විග්‍රහ කරනවා. හැබැයි පරෝපන්නාසක ධර්ම කියලා භාග්‍යතුන් වහන්සේ ඒවා වෙන් කරගෙන යනකොට ඉන්ද්‍රිය වශයෙන්, බල වශයෙන්, මාර්ගාංග වශයෙන් වගේ බෙදා තමයි එහි විග්‍රහය ප්‍රකට කර තිබෙන්නේ.
එහෙමනම් අපි එවැනි විග්‍රහයකට යනවා නෙමෙයි. යම් දවසක ධම්මසංගණේ ප්‍රකරණ ඉගෙන ගන්න කාලෙක කෙනෙකුට පුළුවන් ඒ සිතත් එක්ක පහළ වෙන සිතිවිලි කොහොමද කියලා තේරුම් කර ගන්නට. එහෙමනම් අපි මේ මොහොතේ කියලා දෙන්න යන්නේ ප්‍රායෝගිකව තමන්ට පුළුවන් තමන්ට පහළ වෙන ලෝභ සිත හඳුනා ගන්නවා වගේම ඒ ලෝභ සිතත් එක්ක උපදින සිතිවිලි හඳුනා ගන්න හැටි ඉගෙන ගන්න. පින්වතුනි, අපි දන්නවා අකුසල් සිත් කතා කරද්දී ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල වශයෙන් සිත් වර්ග තිබෙනවා. මේ අකුසල් සිත් වලදී අපි චෛතසික ධර්ම, සිතිවිලි ධර්ම සොයනකොට විශේෂයෙන් අඤ්ඤ සමාන චෛතසික 13ත් අකුසල චෛතසික 14ත් කියන චෛතසික ධර්ම 27 පාදක කරගෙන තමයි අපි ගණනය කරන්නේ. මෙම ගණනයේදී මේ සෑම අකුසල් සිතකටම සාධාරණ වශයෙන් උපදින සිතිවිලි ටික මුලින් තෝරගන්න. ලෝභ සිතක් වුණත්, ද්වේෂ සිතක් වුණත්, මෝහ සිතක් වුණත් ඒ සෑම සිතකටම ආවේනික වෙච්ච සිතිවිලි ටික මුලින් තෝරගන්න. අපි දන්නවා අන්‍ය සමාන චෛතසික 13 අතර තිබෙනවා සබ්බචිත්ත සාධාරණ කියලා 7ක්. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. මේ සිතිවිලි 7 දෙනා සෑම සිතකම යෙදෙන නිසා මේ අකුසල් සිත් වලදී සංප්‍රයෝග වෙනවා. ඊළඟට ඔය ප්‍රකීර්ණක චෛතසිකයන් 6ක් තියෙනවානේ. ඒ 6න් සෑම අකුසල් සිතකම සංග්‍රහ වන සිතිවිලි 3ක් තමයි විතක්ක, විචාර, විරිය කියලා කියන්නේ. විතර්කයන්ගෙන්, විචාරයන්ගෙන්, වීර්යයෙන් තොරව අකුසල් සිතක් උපදින්න බෑ. ඊළඟට අදිමොක්ක, පීති, ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික 3 ඒ අවස්ථාවන්හිදී සංග්‍රහ වන නිසා අපට ඒව දෙවනු එකතු කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි එහෙනම් සෑම අකුසල් සිතකම යෙදෙන සිතිවිලි 10ක් සොයාගත්තා. ඊළඟට අකුසල චෛතසික සංග්‍රහයි අකුසල සාධාරණ වශයෙන් චෛතසික 4ක් පෙන්නනවා. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. මේවා අකුසල සාධාරණ කියලා කියන්නේ මේ 4 දෙනා සෑම අකුසල් සිතකම යෙදෙනවා. ඒ ලෝභ සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ මෝහ වෙන්න පුළුවන්, හැම අකුසල් සිතකම යෙදෙනවා. ඒ නිසා අකුසල සාධාරණ චෛතසික 4ත් අපි එකතු කරගත්තාම චෛතසික 14ක් බවට පත් වෙනවා. එහෙමනම් ඔන්න අපි මුලින්ම සොයාගත්ත සෑම සිතකම අකුසල් සිතකම යෙදෙන පොදුවේ සිතිවිලි 14ක් තියෙනවා. දැන් ওই 14 පැත්තකින් තියාගෙන අපි දැන් උතනට අර ප්‍රකීර්ණක කොටෙන් වෙන් කරගත්ත 3ක් තිබෙනවා. අකුසල චෛතසිකයන් තව 10ක් තියෙනවා. හැබැයි මේ 10න් අපට මේ ලෝභ සිත් කතා කරන නිසා ලෝභ සිත්හි සංප්‍රයුක්ත වීමට, සංග්‍රහ වීමට ඕමනා කරන සිතිවිලි තමයි ලෝභත්‍රිකය. ලෝභ, දිට්ඨි, මාන කියන ලෝභත්‍රිකය. ඒ වගේම සසංකාරක සිත් ඇතුළත් වෙන නිසා අපට තීන මිද්ද යුගලයි. මෙන්න මේ සිතිවිලි 5යි. ඊළඟට අදිමොක්ක, ප්‍රීති, ඡන්ද කියන සිතිවිලි 3යි. සිතිවිලි 8. ඔන්න වෙන් කරලා තියාගන්න.
දැන් ඔන්න අපි ලෝභ සිත් 8ට අනිවාර්ය දෙන සිතවිලි 14ක් වෙන් කරගත්තා. තවත් ඔන්න සිතවිලි අපි 8ක් වෙන් කරලා තියෙනවා. ඒ සිතට ආවේනික වෙන නැත්නම් සංග්‍රහ කරගන්න පහසුවට. දැන් පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික. දැන් ඔන්න සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික වෙනකොට අර ප්‍රකීර්ණක ගොඩේ තියෙන අදිමොක්කය අරමුණට බැස ගැනීම, ප්‍රීතිය, ඡන්දය කියන සිතවිලි තුනම යෙදෙනවා පළවෙනි සිතේ. ඊළඟ ලෝභත්‍රිකයට අයිතිව මේක ලෝභ සිතක් නිසා ලෝභ යෙදෙනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත නිසා දිට්ඨිය යෙදෙනවා. දැන් අන්න බලන්න අපි එතනින් සිතවිලි 5ක් එකතු කරගත්තාම 14ට 5ක් එකතු වුණාම 19යි. අන්න පළවෙනි ලෝභ සිතට සිතවිලි 19ක්, ලෝභ සිත සමග සිතවිලි 19ක් උපදින. දෙවැනි ලෝභ සිත කියන්නේ සසංකාරේන. අර වගේම දිට්ඨිගත සංප්‍රයුක්තයි, සසංකාරිකයි. ඒවන සසංකාරික නිසා තීන මිද්ද සිතවිලි දෙක එකතු වෙනකොට අන්න සියල්ල සිතවිලි 21ක් බවට පත් වෙනවා. තුන්වෙනි සිත ගත්තාම දිට්ඨිගත විප්පයුත්තං, සෝමනස්ස සහගතයි දිට්ඨිගත විප්පයුත්තයි. ඒ සිතටත් අර ප්‍රකීර්ණ කොටෙන් අපි ගත්ත අදිමොක්කයත් ඡන්දයත් ප්‍රීතියත් සංග්‍රහ වෙනකොට මේක ලෝභ සිත නිසා ලෝභ එකතු වෙනවා, දිට්ඨිය නැති නිසා මාන එකතු වෙනවා. ඒතර ඔන්න 5ක් එකතු වුනහම 19යි. හතරවෙනි සිත ඇවිදින් දිට්ඨිගත විප්පයුත්තං සසංකාරේන. අන සසංකාරික සිත. ඒ නිසා තීන මිද්ද එකතු වුනහම චෛතසික 21යි. සිතවිලි 21යි. පස්වන සිත නැත්නම් පස්වෙනි සිතේ ඉඳලා මෙතන වේදනාවේ වෙනසක් තියෙනවා. මොකද අපි දැන් කතා කරේ සෝමනස්ස සහගත දිට්ඨිගත නැත්නම් සෝමනස්ස සහගත ලෝභ සිත් කියලානේ. ඊළඟ සිත් 4 උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත නම් අනිත් සිතවිලි සියල්ලක් එක හා සමාන වෙනකොට උපේක්ඛා සහගත වීමේදී සෝමනස්ස වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාව යෙදෙනවා. ඒ සෝමනස්ස වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාව යෙදෙනවා. එතකොට සෝමනස්ස වේදනාව උපේක්ෂා වේදනාව අපි දෙකම වේදනා චෛතසික විදිහට අපි කතා කරානේ. හැබැයි මෙතනදී වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? සෝමනස්ස සහගත සිතේ ප්‍රීතිය යෙදුනත් උපේක්ඛා සහගත සිතේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒ අනුව ගත්තාම පස්වෙනි සිතේ අර සිතවිලි 19ක් යෙදුන සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සිතට, හැබැයි උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සිතට ප්‍රීතිය හැර සිතවිලි 18යි. 6 වෙනි සිත සසංකාරික නිසා තීන මිද්ද සමග සිතවිලි 20යි. 7 වන සිත දිට්ඨිගත විප්‍රයුක්තයි, එතන සිතවිලි 18යි. මොකද ප්‍රීතිය නැහැ. 8 වන සිතත් එවිදින් සසංකාරික නිසා 20යි. එහෙමනම් ඔන්න අපි ඊට පහසුවෙන් ලෝභ සිතක් අපට ආස්වාද ජනක සිතක්, ඇලීම් සහගත සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක උපදින සිතිවිලි මොනවද කියලා ඉතා පැහැදිලිව ඉතා හොඳින්
අපි තේරුම් කරගත්තා, ප්‍රකට කරගත්තා. ඊළඟට තියෙනවා යස්මින් සමය අකුසලං චිත්තං uppannං හෝති දෝමනස සහගතං පටිඝ සම්පයුත්තං. අන්න තියෙන තවත් සිතක් අකුසල් සිතක්මයි. එය දෝමනස සහගත පටිඝ සම්පයුත්ත. අසංකාරික හෝ සසංකාරික වශයෙන් ද්වේෂ මූල සිත්. දැන් අර වගේම මුලින්ම අපි සෑම අකුසලයකටම සාධාරණ වූ සිතිවිලි 14ක් අපි සොයාගත්තා. ඒ 14ට අමතරව ලෝභත්‍රිකය අපි දැන් මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද මේ ලෝභ සිත් නෙමෙයි. ඒක අයින් කරලා ද්වේෂ මූල සිත් නිසා දෝෂ චතුස්කය ලං කරගන්න. දෝසා, ඉස්සා, මච්චරේ, කුක්කුච්ච කියන සිතිවිලි 4 සමීප කරගන්නවා. ඊළඟ සසංකාරිකත් මෙහි ප්‍රභේදගත නිසා තීන මිද්දත් ලං කරගන්නවා. ඊළඟ ප්‍රකීර්ණක ගොඩේ තිබෙන අදිමොක්ක, ප්‍රීති, ඡන්ද කියලා සිතිවිලි 3ක්. දැන් මේ සිත් දෙක ද්වේෂ සහගතයි, දෝමනස සංප්‍රයුක්තයි. අනිවාර්යෙන් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය හැර ඉතිරි සිතිවිලි දෙක අපි ලං කරගන්නවා. දැන් ලං කරගෙන අපි එකතු කරගත්තාම දෝමනස සහගත පටිඝ සංප්‍රයුක්ත සිතේ අනිවාර්යෙන්ම අර මුලින් ඉගෙනගත්ත සිතිවිලි 14ට දෝෂ චතුස්ක එකතු වීමෙන් 18යි. ඊළඟට ප්‍රකීර්ණක ගොඩේ තියෙන අතිමොක්කයයි ඡන්දය එකතු වීමෙන් 20යි කියලා අපි තේරුම් ගන්න. ඊළඟට දෝමනස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිතේ තීන මිද්ද යුග එකතු වුනහම 22ක් කියලා අපි තේරුම් කරගන්න. ඔය කතා කරේ පොදුවේ ගත්ත අදහසක්. අර ඉස්සා, මච්චරේ, කුක්කුච්ච කියන සිතිවිලි වල වෙනස Taman තේරුම් කරගන්නට ඕනේ. මොකද ලෝභය සමග ඉස්සා, ලෝභය සමග මච්චරිය, ලෝභය සමග කුක්කුච්ච. මෙන්න මේ සිතිවිලි වල වෙනස අපි අවස්ථානුකූල තේරුම් කරගන්න. ඊළඟට පින්වතුනි අපි යනවා මෝහ මූල සිත් වලට. මෝහ මූල සිත් දෙක තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. දැන් මේ මෝහ මූල සිත් දෙකට සාධාරණ වෙච්ච සිතිවිලි 14 තමයි අර මුලින්ම කතා කරපු 14. මේ 14ට අමතරව අපේ ලෝභාත්‍රිකයවත් දෝෂ චතුස්කයවත් සම්බන්ධ කරගන්න බෑ. ඒ වගේම තීන මිද්ද යුගලයේ මෙතනට ගන්නත් බෑ. එහෙමනම් අපිට මේක විචිකිච්ඡා සිතක් නිසා අර විචිකිච්ඡා කියන ඡායතසික එකතු වුනහම ඔන්න සිතවිලි 15ක් වුණා. ඊට අමතරව අර ප්‍රකීර්ණක ගොඩේ ඉතුරු වෙච්ච අදිමොක්ක, ප්‍රීති, ඡන්ද කියන ඡායතසික 3ක් තියෙනවනේ. දැන් අපි දන්නවා විචිකිච්ඡා සිත කියලා කියන්නේ හරියට ගත්තොත් මොන වගේද කියලා එක තැනක හිත තියාගන්න බෑ. මඩ වගුරක ලීයක් ගැහුවොත් එක විදිහට ලීය තියෙන්නේ. අදිමොක්කය බලවත් නැහැ. ඒ නිසා අදිමොක්කය යෙදෙන්නේ නැහැ විචිකිච්ඡා සිත සමග. ඒ වගේ මේ සිත උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊළඟට මෝහ මූල නිසා ඡන්දය යෙදෙන්නේ නැහැ. එhmenan සිතිවිලි 15ක් පමණයි උපදින්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ. උද්ධච්ච සංප්‍රයුක්ත සිත ගත්තාම ඒ උද්ධච්ච සංප්‍රයුක්ත සිතට
අර අකුසල සාධාරණ වශයෙන් අපි මුලින් එකතු කරගත්ත 4 දෙනා විතරයි. ඉතිරි අකුසල ඡායසික 10ම යෙදෙන්නේ නැහැ. එහෙමනම් අර ප්‍රකීර්ණක ගොඩේ තියෙනවා අදිමොක්ක ප්‍රීති ඡන්ද කියන සිතුවිලි තුනෙන් මේ සිත උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. මොහ මූල සිතක් නිසා ඡන්දය යෙදෙන්නේ නැහැ. එහෙමනම් අපට අදිමොක්ක කියන චෛතසිකය ගත්තාම ඒ මොහොතට උද්දච්ච සිත බලවත් ප්‍රබලයි. ඒ නිසා අදිමොක්කය යෙදෙනවා. අන්න සිතවිලි 15ක් යෙදෙනවා. එහෙමනම් අපිට පැහැදිලි ලෝභ මූල සිත්වල ඒ සිත් සමග උපදින සිතවිලි, ද්වේෂ මූල සිත් සමග උපදින සිතවිලි, මෝහ මූල සිත් සමග උපදින සිතවිලි කියලා අපි සිතවිලි හඳුනාගත්තා, සංග්‍රහ කරගත්තා. ඊළඟට අපිට හම්බ වෙනවා අහේතුක සිත් 18ක්. මේ අහේතුක සිත් 18 දෙපස් විඥාන පළමුවෙන් වෙන් කරලා ගමු. දෙපස් විඥාන කියලා කියන්නේ චක්කු විඥාන යුගල, සෝත විඥාන යුගල, ගහන විඥාන යුගල, ජීවහා විඥාන යුගල, කාය විඥාන යුගල. මේ කිසිම විඥානයක සබ්බචිත්ත සාධාරණ හත හැර වෙනත් කිසිම සිතවිල්ලක් උපදින්නේ නැහැ. ඒ නිසා අපි ඒවා තුල සබ්බචිත්ත සාධාරණ හත විතරයි උපදින්නේ. ඊළඟට අපට තිබෙනවා සම්පටිච්ඡන සිත් දෙකක් හම්බ වෙනවා. සම්තීර්ණ සිත් හම්බ වෙනවා 3ක්. මේ සම්පටිච්ඡන සිත ගත්තාම මේ අපි මතක තියාගන්න හේතුක සිත්ව අපි සංග්‍රහ කරන්නේ අන්‍ය සමාන ඡායසික 13න් විතරයි. ඒ 13න් දැන් දෙපස් විඥාන වල විතරයි සබ්බචිත්ත සාධාරණ උපදින්නේ. සම්පටිච්ඡන සිත් ගත්තාම ඒ සිත් වලට සබ්බචිත්ත සාධාරණ ඡායසික 7 සමග ඉපදෙන තවත් ඡායසික කීපයක් තියෙනවා. එකක් තමයි විතක්ක, අරමුණු නංවන ස්වභාවය. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා ඡායසික 6ක් තියෙනවානේ. අරමුණ නැංවීමේ කෘත්‍යය තිබෙන නිසා විතරක යෙදෙනවා. අරමුණෙහි පැතිරවීමේ කෘත්‍යය තියෙන නිසා විචාරය යෙදෙනවා. අරමුණට බැස ගැනීමේ කෘත්‍යය තියෙන නිසා අදිමොක්ක යෙදෙනවා. හැබැයි අරමුණට උත්සාහවත් කිරීමක් නැහැ, වීර්ය දෙන්නේ නැහැ. ඡන්දය කොහොමත් අහේතු සිතානුසයි දෙන්නේ නැහැ. ප්‍රීතිය දෙන්නේ නැහැ, උපේක්ඛා සහගත නිසා. එහෙමනම් ඔන්න සබ්බචිත්ත සාධාරණ හතට විතක්ක, විචාර, අදිමොක්ක එකතු වීමෙන් ඔන්න සම්පටිච්ඡන සිතත් එක උපදින සිතවිලි 10ක් අපට මුණ ගැහෙනවා. යන් සම්තීරණ සිත ගත්තාම උපේක්ඛා සහගත සම්තීරණ 2යි, සෝමනස්ස සහගත සම්තීරණ 1යි. වෙනස තමයි උපේක්ඛා සහගත සම්තීරණ සිතෙහි යෙදෙන්නේ අර සබ්බචිත්ත සාධාරණ හත සමග විතක්ක, විචාර, අදිමොක්ක විතරයි. වීර්යය දෙන්නේ නැහැ, ඡන්දේ කොහොමත් නැහැ, ප්‍රීතිය නැහැ. හැබැයි සෝමනස්ස සහගත සම්තීරණ සිතට ප්‍රීතිය දෙන නිසා සිතවිලි 11ක් බවට පත් වෙනවා. ඊළඟට අපි දන්නවා ඊළඟට අහේතුක සිත්. අහේතුක සිත් ගත්තහම පංචද්වාරා වජ්ජන, මනෝද්වාරා වජ්ජන, හසිතුප්පාද. දැන් පංචද්වාරා වජ්ජන සිතෙත් සබ්බචිත්ත සාධාරණ ඡායතසික 7ට අමතරව විතක්ක, විචාර, අදිමොක්ක කියන ඡායතසික 3 සමග 10ක් යෙදෙනවා. මනෝද්වාරා වජ්ජන සිත ඇවිදින් උපේක්ඛා සහගත නිසා
ඡන්දයයි පීතියයි විතරයි අයින් වෙන්නේ. අහේතුක සිතක් නිසා ඡන්දය දෙන්නේ නැහැ. උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. හැබැයි ඒත් වීර්ය යෙදෙනවා. ඒක විදිහ මානසික විශේෂ මානසිකාර කෘත්‍යයක් ඒ සුති තුළ පවතින උගද ජවන පටිපාදක මානසිකාරය. ජවන් සිතක් සකස් කරවීමේ ශක්තිය පවතින්නේ මනෝද්වාරා වජ්ජන සිත සමග. ඒ නිසා වීර්ය දෙනවා. සබ්බචිත්ත සාධාරණ හතට අමතර විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය කියන චෛතසික යෙදෙනවා. ඒකෝ සිතවිලි 11ක් යෙදෙනවා. ඉතින් හසිතුප්පාදිසිත කියලා කියන්නේ ජවන් සිතක්. රහතන් වහන්සේලාගේ සිනහ පහල කරන සිතක්. ඒ හසිතුප්පාදිසිත ඇවිදින් ජවන් සිතක් නිසා අනිවාර්යයෙන්ම මේ සිතවිලි 13න් අන්‍ය සමාන 13න් 12ක්ම යෙදෙනවා. එකක් තමයි වීර්ය කොහොමත් යෙදෙනවා. සෝමනස්ස සහගත නිසා ප්‍රීතිය යෙදෙනවා. හැබැයි ඒ අහේතුක සිතක් නිසා ඡන්දය යෙදෙන්නේ නැහැ. ඔය විදිහට අපට පුළුවන් අහේතුක සිත් 18 තුල දෙපස් විඥානයන් තුල සබ්බචිත්ත සාධාරණ විතරයි. සම්පටිච්ඡන යුගලයන්හි චෛතසිකවිලි 10ක් විතරයි. සම්තීරණ උපේක්ඛා සහගත සම්තීරණයන්හි සිතවිලි 10යි. සෝමනස් සහගත සම්තීරණ සමග සිතවිලි 11යි. පංචද්වාරා වජ්ජන සිත සමග සිතවිලි 10යි. ඊළඟට මනෝද්වාරා වජ්ජන සිත සමග සිතවිලි 11යි. හසිතුප්පාද සිත සමග සිතවිලි 12ක් කියලා අපට වෙන් කර ගන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව තම තමන්ට යම් දවසකදී ඒ චිත්ත පරම්පරාවත් එක්ක ඒ සිත් හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒ සිතත් එක්ක උපදින සිතවිලිත් වෙන් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපට වදාරනවා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති. යම් වෙලාවක කාමාවචර කුසල් සිතක්, ඒ වගේම කාමාවචර විපාක සිතක්, කාමාවචර ක්‍රියාසිතක් වශයෙන් කාම සෝබන සිත උපදින. ඒ කාම සෝබන සිතක් ගත්තා මහා කුසල, මහා විපාක, මහා ක්‍රියා කියලා තමයි වෙන් කරගන්නේ. එතකොට අපි මීට පෙර ඉගෙන ගත්ත චෛතසික 52 තියෙනවා අන්‍ය සමාන චෛතසික 13යි, අකුසල 14යි, සෝබන 25යි කියලා. අකුසල චෛතසික 14 අපි අයින් කරලා සෝබන චෛතසික 25ට අන්‍ය සමාන චෛතසික 13 එකතු කරගත්තාම 38යි. මෙන්න මේ සිතිවිලි 38 පාදක කරගෙන තමයි අපි කාම සෝබන, රූප සෝබන, අරූප සෝබන, ලෝකෝත්තර කියන මේ සියලු විග්‍රහයන් නැත්නම් ඒ සිත්වල ඉදන් සිතිවිලි හඳුනාගන්නේ, වෙන් කරගන්නේ. ඉතින් මේක දීර්ඝ පාඩමක්. අපි බලමු කොහොමද මේක හඳුනාගන්නේ කියලා. ඉතින් මේ සිතිවිලි වල තියෙන විශේෂත්වය තමයි අර සෝබන සිතක් වුණාම සෝබන සාධාරණ චෛතසික 19ක් අපි ඉගෙන ගත්තානේ. සද්ධා, සති, හිරි ඔත්තප්පාදී. ඒ සෝබන සාධාරණ 19 අනිවාර්යයි. ඊළඟට අන්‍ය සමාන චෛතසික වල තියෙන සබ්බචිත්ත සාධාරණ 7 අනිවාර්යයි. එනම් ප්‍රකීර්ණක චෛතසික 6 තුල සෝමනස සහගත සිතේ 6ම යෙදෙනවා. උපේක්ඛා සහගත සිතක් වුණොත් ප්‍රීතිය හැර 5යි. වෙනස ඔච්චරයි තියෙන්නේ. අන්න අපි දැන් ප්‍රකීර්ණක චෛතසික 13ට සෝබන සාධාරණ 19 එකතු කරගත්තොත් 32යි. දැන් එතකොට පළවෙනි සිත ඇවිදින් සෝමනස්ස සහගත සිතක් නිසා
ඔය 32 අනිවාර්යයි. 32 අනිවාර්යයි. සිතවිලි 32 අනිවාර්යයි. මේක ඥාන සංප්‍රයුක්ත නිසා ප්‍රඥාව අනිවාර්යයි. 33යි. ඒ අවස්ථානුකූලව සම්මා වාචා කම්මන්ත ආජීවකින් විරිති 3 දෙනොත් 36යි. කරුණා මුදිතා පැමිණියොත් 38යි. සාමාන්‍ය අපි කියන පළවෙනි කුසල් සිතේ සිතවිලි 38ම යෙදෙනවා. දෙවෙනි කුසල් සිත ඇවිදින් සසංඛාරිකයි. සිතවිලි වෙනසක් නැහැ. 38ම සිතවිලි යෙදෙනවා. තුන්වෙනි සිත ඇවිදින් ඥාන විප්‍රයුක්තයි. ප්‍රඥාව හැර සිතවිලි 37යි. හතරවන කුසල් සිත ඇවිදින් ප්‍රඥාව හැර සසංඛාරිකයි. ඒත් සිතවිලි 37යි. ඊළඟ සිත ඇවිදින් උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත නිසා ප්‍රීතිය හැර සිතවිලි 37යි. සසංඛාරික සිතෙත් 37මයි. හත්වන සිත ඇවිදින් උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රීතියත් ප්‍රඥාවත් හැර සිතවිලි 36යි. අටවන සිතත් ඇවිදින් සසංඛාරික විතරයි වෙනස සිතවිලි 36යි. ඔය විදිහට අපි කතා කරන්නේ විරති අප්පමඤ්ඤා එකතු කරලා. නමුත් අපි විරති අප්පමඤ්ඤා කියන්නේ අනියත යෝගී නිසා ඒ අවස්ථාවල විරතියක් යෙදෙනකොට අප්පමඤ්ඤාව අරමුණක් ලැබෙනකොට විතරක් ඒ සිතවිලි වල පහළ වීම එකතු වීම තම තමන් තේරුම් කරගන්නට ඕන. වටහා ගන්නට ඕන. ඊළඟට පින්වතුනි ඔය අපි කතා කරේ මහා කුසල් ගැන. මහා විපාක කියනකොට විපාක සිතක්. අපි කරගත්ත කුසලයටම ඒ කුසලස්ස කම්මස්ස උපචිතත්ත රැස් කරගත්ත විපාකයි ප්‍රතිඵල. විපාක සිතක නොයෙදෙන සිතවිලි තියෙනවා විරති අප්පමඤ්ඤා. කාම මහා විපාක සිතක නොයෙදෙන සිතවිලි පහක් තියෙනවා විරති අප්පමඤ්ඤා. මේ විරතිය දෙන්නෙත් නැහැ, අප්පමඤ්ඤා දෙන්නෙත් නැහැ. එහෙමනම් අර සිතවිලි 38න් සිතවිලි පහක්ම ඉවත් කරලා ඉතිරි සිතවිලි 33 පාදක කරගෙන තමයි අපි විග්‍රහ කරගන්නට ඕනේ. ඒතර වෙනසක් නැහැ. පළවෙනි මහා විපාක සිත සෝමනස සහගතයි ඥාන සංප්‍රයුක්තයි. ඒ සබ් සිත් දෙකම කියලා ගමු. සිතවිලි 33යි. ඊළඟ සිතවිලි දෙක සෝමනස සහගතයි ඥාන විප්‍රයුක්තයි. ඒ නිසා ප්‍රඥාව හැර සිතවිලි 32යි. ඊළඟ තුන්වෙනි යුගලයේ උපේක්ඛා සහගතයි ඥාන සංප්‍රයුක්තයි. ප්‍රඥාව යෙදුනත් ප්‍රීතිය දෙන්නේ නැහැ සිතවිලි 32යි. ඊළඟට හතරවෙනි යුගලයේ ඇවිදින් උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්තයි. ප්‍රීතියක් නැහැ, ප්‍රඥාවක් නැහැ සිතවිලි 31යි. ඊළඟට අපි කතා කරනවා මහා ක්‍රියාසිත. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට උපදින සිත්. මේ සිත්වලදී අපි බැහැර කළ යුතු සිතවිලි තුනක් තියෙනවා විරති තුන. මොකද උන්වහන්සේලා ලෝකෝත්තර භූමියේදී අනිවාර්යයෙන්ම විරති සම්පූර්ණ කර නැවත ක්‍රියාසිත වලදී විරති උපදින්නේ නැහැ. අමුතු හික්මෙන්ට දෙයක් නැහැ. ඒ නිසා 38න් සිතවිලි 38න් විරති තුන හැර ඉතිරි සිතවිලි 35 ඔස්සේ තමයි අපි සිතවිලි ගණන් සකස් කරගන්නට ඕනේ. පළවෙනි සිත් දෙක විදිහින් සෝමනස්ස සහගත සිත් නිසා සිතවිලි 35ම යෙදෙනවා. හැබැයි කරුණා මුදිතා දෙකත් අපි එකතු කරා ඒවත් ඒ අවස්ථානුකූලව උපදින සිතවිලි කියලත් මතක තියාගන්න අරමුණක් ඇති කල්ලි පමණයි. දෙවෙනි යුගලයේ ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥාව හැර 34යි. තුන්වෙනි යුගලයේ උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත නිසා ප්‍රීතිය හැර සිතවිලි 34යි. හතරවන යුගලය උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රීතියයි
ප්‍රඥාව හැර සිතිවිලි 33යි. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා එහෙමනම් කාම සෝබන සිත් සමග යෙදෙන සිතිවිලි කොහොමද කියලා. සිතිවිලි වල තිබෙන විග්‍රහය. ඊළඟට අපිට තියෙනවා රූප සෝබන. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා ධ්‍යාන පහක් තියෙන කුසල පාක්ෂික වශයෙන්, විපාක පාක්ෂික වශයෙන්, ක්‍රියා පාක්ෂික වශයෙන්. කුසල් සිත් පහ ගත්තොත් මේවත් ඇවිදින් සෝබන සිත් නිසා අර සිතිවිලි 38න් විරති කිසිම වෙලාවක ඉදෙන්නේ නැහැ. විරති 3 හැර ඉතිරි සිතිවිලි 35 ආශ්‍රය කරගෙන තමයි මේ සකස් කරගන්නට ඕනේ. මෙතනදී තව දෙයක් තියෙනවා. කරුණා ධ්‍යානයක්, මුදිතා ධ්‍යානයක් උපදවා ගන්න අවස්ථාවේ විතරයි කරුණා සිතිවිල්ලත් මුදිතා සිතිවිල්ලත් උපදී. නමුත් පොදුවේ මේ දෙකත් එකතු කරලාම අපි කතා කරමු. පළවෙනි සිත ඇවිදින් ධ්‍යානාංග පහෙන්ම යුක්ත නිසා සිතිවිලි 35ම උපදිනවා. දෙවෙනි සිත ඇවිදින් විතර්කයේ සංසිඳවාගත්ත නිසා සිතිවිලි 34යි. තුන්වන සිත ඇවිදින් විතක්ක ਵਿਚාර දෙකම සංසිඳවාගත්ත නිසා සිතිවිලි 33යි. හතරවන සිත ඇවිදින් විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම සංසිඳවාගත්ත නිසා අපි 35න් 3ක් අඩු නම් 32යි. ඊළඟට පංචම ධ්‍යානයේ විදින් සෝමනස්ස වෙනුවට උපේක්ඛා යෙදීම නිසා එතෙන්දී විතක්ක ਵਿਚාර ප්‍රීති ආදී හැර 31යි. එතකොට අපි මතක තියාගන්නට ඕනේ ප්‍රථම ධ්‍යානයේදී නැවත සිහිපත් කරගන්නවා නම් ප්‍රථම ධ්‍යානයේදී සිතිවිලි 35යි, ဒုတိ ය ධ්‍යානෙ 34යි, තතිය ධ්‍යානෙ 33යි. ඊළඟ චතුර්ථ ධ්‍යානෙ වෙනකොට ප්‍රීතිය නේ. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම සංසිඳවා ගත්ත නිසා 32යි. ඒ කියන්නේ ප්‍රීතියත් විතක්ක ਵਿਚාර ප්‍රීතිත් අයින් කරගත්ත නිසා. හැබැයි මෙතනදී අපි හිතලා බලනකොට දැන් සුඛ ඒකාග්‍රතාව සහිත කියද්දී සුඛ වේදනාවයි ඒකාග්‍රතාවයයි තියෙන්නේ. එහෙමනම් මෙතන අපට චෛතසික 35න් අපට සිද්ධ වෙනවා අඩු කරගන්නට විතක්ක විචාර ප්‍රීති කියන සිතිවිලි තුන. එතකොට අපට යෙදෙනවා සිතිවිලි 32ක්. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සිතෙත් විතක්ක විචාර ප්‍රීති හැර සිතිවිලි 32ක්. ඉතින් මේක යම් කිසි වෙලාවක කෙනෙකුට ගැටලු සහගත තනක් මතුවෙන්නත් පුළුවන්. මොකද එහෙම කියන්නේ දැන් සබ්බචිත්ත සාධාරණ 7යි, සෝබන සාධාරණ 19යි අපි ගත්තානේ. ඒක සුඛ සහගතයට ගියා කරුණා මුදිතා. හැබැයි උපේක්ඛා සහගත සිතේදී කරුණා මුදිතා නැහැනේ. ඒ නිසා අපි 30ක් කියලා ගන්න. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් ධ්‍යානාංග විතරක් සුරු කරගත්තොත් චතුත්ථ ධ්‍යානයේ පංචම ධ්‍යානයේ සිතිවිලි සමානයි නේද කියලා. නමුත් අපි කරුණා මුදිතා දෙක චතුත්ථ ධ්‍යානයේ දක්වා ගත්තට පංචම ධ්‍යානයේදී අපි කරුණා මුදිතා ගන්නෙ නැහැ. මොකද කරුණා මුදිතා වලින් පංචම ධ්‍යාන උපදවා ගන්න බැරි නිසා. අන්නේ අවබෝධය තියාගන්න. අරූප ධ්‍යාන සියල්ලක් උපේක්ඛා සහගත නිසා සිතිවිලි 30ම තමයි. එතකොට අනිවාර්යයෙන්ම එතනදී විරති තුන යෙදෙන්නේ නැහැ. ඊළඟට
අප්පමඤ්ඤා යුගලයේ දෙන්නේ නැහැ. ඊළඟ විතක්ක ਵਿਚාර ප්‍රීතිය දෙන්නේ නැහැ. සිතවිලි 8ක්ම දෙන්නේ 38න් 8ක් බැහැර කරලා ඉතිරි සිතවිලි 30 සමයි උපදින්නේ ඒ උපේක්ඛා සහ කියන්නේ රූප ධාන සිත සමග. මම කතා කරේ රූප ධාන කුසල් රූප ධාන කුසල් ගැන. දැන් ඔතන විපාකයේ ගැනත් අපි කතා කරද්දී විපාක සිතේදිත් අනිවාර්යෙන්ම මොකද කරුණා ධානයක් මුදිතා ධානයක් උපදවලා විපාක ලබනවා නම් ඒ සිතේ කරුණා මුදිතා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ හා සමානයි. රහතන් වහන්සේලා කරුණා ධාන මුදිතා ධාන සමෝදිනකොට කරුණා මුදිතා උපදින්න පුළුවන්. ඒක නිසා ඒ කුසලයට අනුරූපව විපාක සිතවිලිත් ඒ වගේම ක්‍රියා සිතවිලිත් හඳුනා ගන්න කියලා අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඊළඟ ලෝකෝත්තර භූමියේදී තිත් අපි අර සිතවිලි 38 පාදක කරගත්තාම කරුණා මුදිතා හැර කරුණා මුදිතා කියන සිතවිලි පහළවන්නේ සත්වයන් අරමුණු කරන සත්තාරම්මන පඤ්ඤය සත්වයන් අරමුණු වෙන්නේ. එහෙමනම් මේ ලෝකෝත්තර සිත අරමුණු කර නිර්වාණයනේ. එතස කරුණා මුදිතා දෙක දෙන්නේ නැහැ. 38න් කරුණා මුදිතා හැර ඉතිරි චෛතසික 36 තමයි අපි පාදක කරගෙන මේ ලෝකෝත්තර සිත කතා කරන්නේ. එහෙමනම් ලෝකෝත්තර සිතෙහි සෝතාපට්ටි මාර්ග වෙන්න පුළුවන්. සෝතාපට්ටි ඵල ආදී මාර්ග 4 ඵල 4යි. එන සිතවිලි 36ක් යෙදෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්නට ඕනේ ලෝකෝත්තර භූමිය අපි වර්ගීකරණයක් කරනවා සෝතාපට්ටි ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත. එහෙමනම් සිතවිලි සියල්ලම තියෙනවා 36යි. ඒ වගේම ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත කියදී විතරකේ හැර සිතවිලි 35යි. ඊළඟ තතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත කියදී විතක්ක ਵਿਚාර හැර සිතවිලි 34යි. ඊළඟට තතිය ධ්‍යාන අපි කතා කර චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත කියද්දී විතක්ක ਵਿਚාර ප්‍රීති හැර සිතවිලි 33යි. ඊළඟට පංචම ධ්‍යාන ගත්තාම විතක්ක ਵਿਚාර ප්‍රීති හැර එතන 33ක් අපි ගන්නවා. පංචම ධ්‍යානෙ. එතකොට අපිට ලෝකෝත්තර සිත් බෙදාගද්දී කරුණා මුදිතා විතරයි අයින් වෙන්නේ. විරති තුන අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත වෙනවා. ඒ ලෝකෝත්තර සිතට අදාළව පහළවන ඒ ධ්‍යාන සිත හඳුනාගෙන තමයි අපි සිතවිලි වෙන් කර ගන්නට ඕනේ අරමුණු කර ගන්නට ඕනේ. එතකොට එහෙමනම් අන්‍ය සමාන චෛතසික 13ත් අප්පමඤ්ඤා හැර සෝබන චෛතසික 23ත් එකතුවෙන් තමයි ලෝකෝත්තර භූමිය අපි හදාගන්නේ. එතකොට ඔය විදිහට සිතත් එක්ක පහළවන සිතවිලි අපි ඉගෙන ගන්නවා මතක තියා ගන්නවා. හැබැයි මතක තියාගන්න මේවා සමහරක් අය කියන දෙයක් තමයි අභිධර්මයේ කියලා කියන්නේ මේ ගණන් වශයෙන් කටපාඩමින් තියාගන්න ඕන දේවල් කියා සමහරක් වෙලාවට අභිධර්මය ප්‍රතික්ෂේප කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මම කියන්නේ මේවා ගණන් වශයෙන් මතක තියාගත යුතු වෙනම සමහරක් අවස්ථාවල. හැබැයි ප්‍රායෝගිකව තමන් යම් දවසකදී නාම විපස්සනාව යෙදෙනකොට සිත සිතවිලි හඳුනා ගන්නට යනකොට ඒ සිතට අදාළව උපදින සිතවිලි මොනවද කියලා වෙන් කරමින් පැහැදිලිව
ප්‍රකට කරගන්න ප්‍රායෝගිකව හඳුනා ගන්නට මේ ගණන් ක්‍රමය උපකාරයක් වේවි. ඒ ගණන් ක්‍රමය නොදැක සිටියත් ප්‍රායෝගිකව ඒ දේ වටහා ගැනීමේ ශක්තිය උපදිනවා. ඒක නිසා අපි දැන් චෛතසික පාදයට අදාළව ඒ සිත් සමග උපදින සිතිවිලි සියල්ල එකතු කරලා අපි විග්‍රහ කරගත්තා. එහෙමනම් අපට චෛතසික පාදයේ දැන් අවසන් වුණා නම් ඊළඟට අපට තිබෙන්නේ විශේෂ පාදයක් තමයි ඒ සිතත් සිතිවිලිත් කියන මේ සියල්ලම එකතු කරගත්ත ප්‍රකීර්ණක පාදය. එහෙමනම් අපි අද දවසේදීත් මේ සිතත් සිතිවිලිත් කියන මාතෘකාව යටතේ දෙවෙනි දේශනාවට සාවධාන වීමෙන් අභිධර්ම මාර්ගය අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරෙන් කරුණු කාරණා විග්‍රහ කර දුන්න අවස්ථාවේ ජනිත කරගත් කුසලය පුණ්‍ය සම්භාරය ඔබ අප සැමදෙනාගේ ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීම දක්වා ආශිර්වාද වේවා. මේ දේශනාවේ සමහරක් වෙලාවට නොතේරෙන තැනක් හෝ ගැටලු සහගත තැනක් එහෙමත් නැත්නම් යම් විදිහට අපට හෝ අතපසු වීම සිද්ධ වෙලා තියෙනවා නම් දැනුවත් කරන්න. අපි ඒවා ඉදිරියේදී තවත් විස්තර කර දෙන්නම්. එහෙමනම් සියලු දෙනාට බුද්ධ ආදී රත්නත්‍රයේ සතසෝසි මහා ගුණ බලයෙන් සියලු යහපත් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරමින් පුණ්‍ය අනුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.